හරි. එතකොට අපි ඊයේ දවසේ business activity modeling වල business activity model එකක් ඇඳලා අපි කියනවා BAM කියලා. එතකොට ඒකෙදි අපිට හොයාගන්න පුළුවන් scope of the system, right? Scope of the system. System එකේ scope එක, effort එක, time එක, cost ඒ දේවල් හොයාගන්න පුළුවන්. system එකෙන් මොකද්ද වෙන්නේ? system එකෙන් මොකද්ද වෙන්නේ නැත්තේ කියන එක අඳුන ගන්න පුළුවන්. What's happening from the system, right? Scope of the system. So, scope means time, effort, cost, right? So that is business behavior. මේ කොහොමද මේ business එක ඇතුළේදී පද්ධතියට අවශ්‍ය කොටස් ටික මොනවාද කියන එක අඳුන ගන්න. දැන් අද අපි ඉන්නේ data flow modeling වලදී. data flow modeling අපි මෙතෙන්දී කතා කරන්න ඕනේ data flow modeling වල මම ඔයගලන්ට මතක් කරලා දුන්නා මේ 2016 15 අවුරුදු දෙකේම සහ 2019 ආපු ප්‍රශ්නයක් අපිට අද කතා කරන්න පුළුවන්. ඒ තමයි context diagram එක. context diagram එක කතා කරන්න පුළුවන්. එතන මම අද context diagram එක කියලා දීලා එක ප්‍රශ්නයක් කරනවා ඔයගොල්ලත් එක්ක. ඊට පස්සේ අපිට පුළුවන් අනික් අවුරුදු වල ප්‍රශ්න ටික ඊළඟ දවසේ කරන්න. ඒ වගේම අදයි හෙටයි ඊළඟට සෙනසුරාදායි මේ දවස්වල දිගටම අපි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒකද දිගටම මේ පන්ති වලට එන්න උගලන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන්. මේ කොටස් වලින් තමයි භාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ. හරි. එහෙනම් ඔයගලන්ට සිංහල මාධ්‍ය දරුවන්ට මේ data flow modeling දත්ත ගැලීම ආකෘතිකරණය කියන මාතෘකාව ලියා ගන්න. එතකොට English medium දරුවන්ට මෙන්න තියෙනවා slide එකේ මොකද්ද තියෙන්නේ data flow modeling දත්ත ගැලීම් ආකෘතිකරණය දත්තයි ගලන්නේ data flow ආකෘතිකරණය කියන කොටසට යනවා. එතනදී අපි කතා කරන්නේ මොනවද? data flow diagram එකේදී කතා කරන්නේ දත්ත ගලන ආකාරය. Used to model data processing in the system. How data process in the system. දත්ත සැකසීම වෙන්නේ කොහොමද? දත්ත ගලන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්දි පෙන්නන්නේ. මෙතන අපිට data flow modeling consists of set of data flow diagrams. Starting from context diagram, level 1 DFD and lower level DFD කියලා DFD අපිට අඳින්න වෙනවා. මේ තියෙන්නේ data flow modeling යටතේදී අපිට context diagram එක මුලින්ම අඳිනවා. ඊට පස්සේ level 1 DFD ඊට පස්සේ lower level DFDs කරනවා. ඊට පස්සේ elementary process description එක ඔන්න ඕවෙන් සමන්විත වෙනවා data flow modeling කියන එක. ඒත් අපි දැන් අපි අඳුන ගන්න හදනවා මෙතෙන්දි පෙන්වන්න උත්සාහ කරන්නේ මුළු සිස්ටම් එකම එකපාරක් බලනවා. ඊට පස්සේ සිස්ටම් එකේ සබ් සිස්ටම්ස් අරගෙන අපි බලන්න පුළුවන් වෙනවා. එතකොට මුලින්ම අපි බලන්න ඕනේ සිස්ටම් එක මොන වගේද කියලා. ඊට පස්සේ තමයි සබ් සිස්ටම්ස් වලට යන්න ඕනේ. right? ඊළඟට පුතාලා දැනගන්න ඕන විශේෂ කාරණයක් තමයි ස්ටේක් හෝල්ඩර්ස් කියන්නේ කවුද? ස්ටේක් හෝල්ඩර්ස්. ස්ටේක් හෝල්ඩර්ස්ට අයිති වෙනවා ක්ලයන්ට් සේවා දායකයෝ අයිති වෙනවා. ඒ වගේම පරිශීලකයෝ end users ලා අයිති වෙනවා. ඒ වගේම developers ලා අයිති වෙනවා. මේ සිස්ටම් එකට involve වෙන ඔක්කොම කට්ටියට අපි කියනවා මේ ස්ටේක් හෝල්ඩර්ස් කියලා. මෙතෙන්දී අපිට ස්ටේක් හෝල්ඩර්ස් ලා අඳුර ගන්න වෙනවා. right? දැන් උදාහරණයක් ගත්තොත් මේ ස්ටේක් හෝල්ඩර් කියන එක තවත් පැහැදිලි කරන්න පුතාලට පුස්තකාල පද්ධතිය ගත්තොත් ඔබ පාසලේ ස්ටේක් හෝල්ඩර්ස් වෙන්නේ කවුද? මේ සිස්ටම් එක හදන්න සල්ලි වේදම් කරන්න මූලික වෙච්ච විදුහල්පතිතුමා. ඒ පුස්තකාලයේ පුස්තකාල පද්ධතිය භාවිතා කරන පරිශීලකයෝ නැත්නම් end users ගැන කතා කරන්න පුළුවන්. ඒ කවුද? librarian පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම ඒ සිස්ටම් එක පාවිච්චි කරන දරුවෝ, ඒ වගේම ඒ library system එක පාවිච්චි කරන ගුරුවරු, ඒගොල්ලන් ඔක්කොම වැටෙන්නේ මොකටද? stakeholders වලට විදිහට. ඒ වගේම මේ සිස්ටම් එක develop කරපු developing team එකේ executive අපි ගත්තොත් අපි system analysis ඉඳන්
ප්‍රෝග්‍රෑමර් ඉඳන් ටෙස්ටර් දක්වා සියලුම කාර්ය මණ්ඩලය මේ සිස්ටම් එකේ ස්ටේක් හෝල්ඩර්ස් වෙනවා. දැන් තේරෙනවද සිස්ටම් එකක් ඩිවෙලොප් කරපු කට්ටියද ඒ සිස්ටම් එක භාවිතා කරන අය ඒ වගේම එම සිස්ටම් එකට මුදල් වියදම් කරන සේවා දායකයා ක්ලයන්ට් මේ සිස්ටම් එකේ ස්ටේක් හෝල්ඩර්ස් වෙනවා. එහෙනම් මම ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ගෙන්. ඒ ප්‍රශ්න තමයි මට payroll system එකක් කියන්නේ ආයතනයක පඩි වේතන සකසන පද්ධතිය. මට කියන්න අත උස්සන්න බලන්න මේ වේතන සකසන පද්ධතිය දැන් පඩි හදන පද්ධතියක ස්ටේක් හෝල්ඩර්ස් ලා අඳුන ගන්න පුළුවන් අය අත උස්සන්න. කවුද ස්ටේක් හෝල්ඩර්ස් ලා වෙන්නේ? දැන් මම මෙච්චරලා කියාගෙන ගියේ මොකද්ද? එක දිගට මම කතා කරා. මම කිව්වා ස්ටේක් හෝල්ඩර්ස් කියන්නේ මේක පාවිච්චි කරන end users ලා. එහෙම නැත්නම් client සේවා දායක එහෙම නැත්නම් developer ඒගොල්ලන් තමයි මේකේ ස්ටේක් හෝල්ඩර්ස් ලා වෙන්නේ. එහෙනම් payroll system එකේ ස්ටේක් හෝල්ඩර්ස් ලා වෙන්නේ කවුද? employees ලා. very good. පඩි ගන්න employees ලා. very good. ඒක හරියටම හරි. තව මේ සිස්ටම් එක යූස් කරන accountant එක agree අය තුස්සා හරියට librarian පාවිච්චි කරනවා වගේ accountant නෙමෙයි සිස්ටම් එක පාවිච්චි කරන්නේ payroll system එක පඩි දෙන්නේ accountant නේ. ඊට පස්සේ තව කවුද ඉන්නේ? developers of the payroll very system. good. very good. system developers ලා. හරියටම හරි පුතේ. තව භාග්‍ය කියන බාන එකක් පුළුවන් තව එකක් කියන්න. ඇයි මෙයාගේ ක්ලයන්ට් ඒ කියන්නේ මේ ආයතනයේ හිමිකරු එයානේ ඒකට සල්ලි වියදම් කරන්නේ. නේද? accountant පාවිච්චි කරාට ආයතනේ කවුද මේකට සල්ලි යොදවන්නේ? අදාළ මැනේජ්මන්ට් එක. ඕන මේ කම්පැනි එක ඕන ඒගොල්ලෝ තමයි මොකද්ද? ස්ටේක් හෝල්ඩර්ස් වෙන්නේ. දැන් පුතාට තේරෙනවද ස්ටේක් හෝල්ඩර්ස් හඳුනගන්න හැටි? පද්ධතියට ඍජුව හෝ වක්‍රව පද්ධතියෙන් වැඩ ගන්න කට්ටිය තමයි මේ. right? ඒක දැනගන්න ඕනේ. හරි. ඊළඟට අපි දැන් යනවා ඔන්න ඔක තමයි පළවෙනි එක්සැම්පල් එක. මේ අපි ගයක් නේ හදන්නේ නේද? right. එතකොට මුලින්ම අපි කරන්නේ මොකද්ද? මේකේ අඳුන ගන්නවා දැන් මේ ඩයග්‍රෑම්ස් අඳින්නයි පටන් ගන්න. එහෙනම් පළවෙනි ඩයග්‍රෑම්ස් සෙට් එක මුළු පන්තියම ඒ කියන්නේ මේක ඔළුවට ගන්න. දැන් අපේ අරමුණ තමයි ගයක් හදනවා කියන එක. අපි පටන් ගත්තත් එහෙමනේ. ඒක හිතට ගන්න. ඒ වගේම software system එකක් විදිහට අපිට ගන්න පුළුවන් library system එකක් ගන්න පුළුවන් හිතට. ඒක අරගෙන අපි දැන් මේ system එක දිහා බලනවා. එක පාට දුර ඉඳන් බලනවා සිස්ටම් එක අඳුන ගන්න බලන්න. එතනදී අපිට මේ DFDs නැත්නම් data flow diagrams අඳිනකොට අපිට ඕන වෙනවා අදාළ components හතරක්. පළවෙනි එක තමයි external entities, දෙවෙනි එක data flow, තුන්වෙනි එක process, හතරවෙනි එක data stores. නැවත කියනවනම් බාහිර භූතාර්ථ කියන external entities ඕනේ. ඒ වගේම අපිට ඕනේ data ගලන්නේ කොහටද කියලා බලන්න data flows ඕනේ. ඒ වගේම process වෙනවා කියලා කිව්වා data. එතන data process මොනවද කියලා අපිට පෙන්න ගන්න ඕනේ. ඉතින් ඒ ටික තමයි අපිට මුලින්ම ඕනේ වෙන්නේ. ඊට අමතරව මේවා data ගබඩ කරන්නේ මොනවද? ඒවා කොහෙද ගබඩ කරලා තියෙන්නේ කියන files වල නම් අපිට අවශ්‍ය වෙනවා data stores ඕනේ වෙනවා. right? DFDs, that data flow diagram, illustrate way in which the data pass around the system. දත්ත මේ පද්ධතිය හරහා ගලන ආකාරය පෙන්වුම් කරනවා. How data process within the system. මේ පද්ධතිය තුළ දත්ත සැකසන්නේ කොහොමද කියලා විස්තර කරනවා.
and where the data is stored in the කොහෙද මේ data store කරලා තියෙන්නේ කියන එක දැනගන්න ඕනේ. එහෙනම් කොහාටද data ගලන්නේ? කොහෙද data process වෙන්නේ? ඒ වගේම මොන data stores වලද මේවා data ගබඩා වෙන්නේ? එහෙනම් data flow diagram එකේදී inputs outputs process stores ඔක්කොම මෙතෙන්දි කතා වෙනවා. තේරුණාද? හරි. එහෙනම් අපි මේ හතර දෙනා අපි මේ notebook එකේ දාගත්තේ column හතරකට අරගෙන ලිව්වා. right මම ඒකේ note එකක් පෙන්නන්නම් ඔයගලන්ට. පළවෙනි එක තමයි external entities. මේකේ රජිනී දුව එයාගේ note එක දාලා තිබුණා මම දැක්කා. ඒත් එක්කම netmi අක්කගේ පොතේත් මේක විස්තර කරලා තියෙනවා. එහෙනම් මුලින්ම මගේ වගුයි අපි මෙහෙමයි පොත මේ පිටුව මෙහෙම තියෙනවා නම් පිටුවේ මේ විදිහට CR පොතේ මේ විදිහට කොලම් හතරක් දාගන්න. හරිද? කොලම් හතරක් දාගෙන කොලම් හතරක් දාගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ columns වල පළවෙනි column එක තමයි external entity සිංහල නම බාහිර භූතාර්ථ කියලා දාගන්න. දාලා ඒ කියන්නේ මොකක්ද කියලා පහළ ලියාගෙන යන්න. මොකද ලියලා තියෙන්නේ? එය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. represent people, organization or other system. මොනවාද වෙන්න පුළුවන්? පුද්ගලයෙක්ගේ නමක් වෙන්න පුළුවන්. customer, student ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ආයතනයක නමක් වෙන්න පුළුවන්. අපිට ගන්න විජය මහාවිද්‍යාලය ආයතනයක නමක්. right? නැත්නම් අපිට ගන්න පුළුවන් City Bank බැංකුවක්. ඒක external entity එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් එක system එකක්. උදාහරණයක් payroll system. payroll system තව එකකට external entity එකක් වෙන්න පුළුවන්. මොකද ඒ external entity එකකින් අරකට data ගලන්න පුළුවන්. ඒක හොඳට දැනගන්න ඕනේ පුතාලා. ඒතර data කොහොමද flow වෙන්නේ කියන එක තමයි මෙතෙන්දී කතා වෙන්නේ. එතෙන්දී අපිට මුලින්ම ඕනේ වෙන්නේ කවුද මේ external entity කියන එක දැනගන්න. ඊළඟට it act as a source or recipient. මේක තමයි පුතේ කොහෙට හරි data එන්නත් පුළුවන් මෙයාට. කොහෙන් හරි data යන්නත් පුළුවන් මෙයාට. right? source එකක් කියන්නේ යාගෙන් data යනවා. මූලාශ්‍රය. ඒ වගේම එයා ලබන්නෙක් වෙන්න පුළුවන්. තේරුණාද? එහෙනම් මෙතන recipient කෙනෙක් වෙන්නත් පුළුවන්, source කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් අපි දැන් දෙකක් දාන්න. ඊළඟට අපි ඊළඟ දේ තමයි මේක represent කරන්නේ මොන විදිහටද? මේ oval එකකින් represent කරනවා. එකම repeat වෙනවා නම් අපිට මෙන්න මේ වගේ හැඩයක් මේකේ දාන්න පුළුවන්. ඒතකොට customer කියලා ආයෙ තව තැනක customer කියලා ඔන්න ඔය වගේ පෙන්වන්න පුළුවන්. තේරුණාද පුතාලට? හරි. එහෙනම් duplicates වෙනවා නම් මේ විදිහට දාන්න පුළුවන්. ඇයි duplicate වෙන්නේ? පුතේ duplicate වෙන්නේ ඉඩ නැති වුනහම මේ ඊතල ගහනකොට ඒ ඊතල එකිනෙකක් හැපෙනවා නම් අපිට වෙනම duplicate කරන්න. ඔයාලට ඔක තේරෙන්නේ නැත්නම් මම ඔයාලට පෙන්නන්නම් 2017 පේපර් එක අරගෙන 2017 පේපර් එකේ ඔය duplicate එක බලන්න පුළුවන්. right මේ තියෙන පුතේ ඔයාට ඒ duplicate කියන එක පෙන්වන්න හොඳ අවස්ථාවක්. එහෙනම් customer කියලා හිස්සන පුළුවන් මෙතන මේ ගහලා තින්නේ. අතොර කිසියම් තැනක් duplicate වෙනවා නම් ඒ දෙකේම ඊතල ගහනවා ඉරක් ගහනවා මෙහෙම. customer. පුතට තේරෙනවද? හරි. එතකොට මේ මම පෙන්වන්න හැදුවේ මේ ඔයාට මේ data flow diagram එකක් තමයි මේ level 1 DFD එක. ඒකේ තියෙන මේ සංකේතය අඳුනා ගන්න එක සංකේතයයි තාම කරේ. ඒ සංකේතයෙන් කියවෙන්නේ මොකද්ද? external entity නැත්නම් බාහිර භූතාර්ථයක් තමයි එහෙම පෙන්නන්නේ. ඊළඟට පුතේ අපි ඉගෙන ගන්න ඕනේ data flow. එහෙනම් ඔයාගේ question paper එකේ තැන් වල ඊතල තිබුණා දැක්කා. ඒත් ඒ විදිහම තමයි මේකේ. ඊතල අපිට බලන්න පුළුවන්. එහෙනම් අපි බලමු data flows shows the flows of data. දත්ත ගලන මොනවද මේ data කියන එක පෙන්නනවා. ඒකේ ඊතලෙන් පෙන්නන්නේ කොහෙන්ද කොතෙන්ටද කියන එක. right
මොන dataද from and where to go, right? Then again, it can be one way or two way. One way means මොනවද පුතේ one way කියන්නේ ඊතල එක පැත්තකට දැන් මෙහෙම තියෙනවා ඊතල එක පැත්තකට විතරයි. කොහොම process එකක් තියෙනකොට හිතන්න කොහොම. Sometimes it can be by way, two way. දෙපැත්තට දාන්න පුළුවන්. Right? අනික එක ඒවා solid line. අමතක කරන්න එපා ඒක solid line. Solid line කියන්නේ තනි ඉරක්. Right? තනි ඉරක් වෙන්න පුළුවන්. හරිනේ? තනි ඉරක් වෙන්න පුළුවන්. ඊළඟට වැදගත් දෙයක් තියෙනවා between two external entities. එහෙනම් ඔයා ඒක දැනගන්න ඕන දෙයක්. මෙතන තියෙන external entity එකක්, මෙතන තව external entity එකක් තියෙනවා. මේ අතර data flow වෙනවා නම් dash line එකකින් යන්න ඕනේ. හරිද? හරි. Between two external components are shown by dash arrows වෙන්න දීලා තියෙනවා. Right. ඊට පස්සේ intersection should be avoided. ඒ කියන්නේ මෙහෙම හරහට ඔහොම ඉරි ගහන්න බෑ. ඒතර මේක වැරදි. පුළුවන් තරම් අඩු කරන්න. ඒ හින්දා තමයි අර මං කිව්වේ ඩුප්ලිකේට් කරන්න ඒ හින්දා තමයි. නැත්තම් ඇයි මේ ඩුප්ලිකේට් කරන්න කියලා ඔයගලන්ට හිතේ. ඊතල ගොඩාක් දානවට වඩා අපිට ඒක ආපහු ලියලා හදන්න පුළුවන්. එක්සැම්පල් එක තමයි ස්ටුඩන්ට් ඩීටේල්. පුතේ අමතක කරන්න එපා. මේක උඩ ලියන ඒවා data විතරයි වෙන්න පුළුවන්. මෙතන ක්‍රියාපද ලියන්න බෑ. දත්ත ගලන්නේ. data ගලන්නේ. right? කියන්නේ. හරි. දැන් මම යනවා අපි යමු අනික් දෙන්න අඳුන ගන්න. පාට පුළුවන් ඊළඟ අවස්ථාවට යන process. මොකද්ද මේ process කියන්නේ? ක්‍රියායනය. එතන ක්‍රියායනයේ නම ඕනේ, මුලින්ම ඕනේ නම. ඒක දැනගන්න ඕනේ. එහෙනම් මම ඊතර දාන්නම් name of the process. එතන ඔයාලට ලියන්න පුළුවන් handle payment. සිංහල මාධ්‍ය දරුවෝ නම් මුදල් පිළිබඳ කටයුතු කරනවා කියලා ලියන්න. ඊළඟට ID එක කියන්නේ මෙතන මේ අංකේ. ඔයාට ඒක 3 හරි 1 හරි හම්බ වෙන නම්බර එක දාන්න ඕනේ. මුලින් කරන එක නම් 1 කියලා දාන්න පුළුවන්. ඊළඟට ලොකේෂන් එක කියන්නේ අන්න කවුද කියලා. දැන් ඔළුවට ගන්න. මතකද මගේ පළවෙනි ගිසති පාඩමේ අපි කතා කරා transaction processing systems ගැන. අන්න ඒකේ කට්ටිය තමයි මෙතන ඉන්න පුළුවන්. මතකද? right. එහෙනම් ඔයාගේ තව විදිහකට මම කියන්නම් පුතේ. ඔය දැන් මේ මෙමරි පිරමීඩ ඇඳපු හින්දාම මම කියන්නම් මෙන්න මෙතන තියෙනවනේ management information system. අන්න ඒකේ කට්ටිය external entity විදිහට එන්න පුළුවන් stakeholders ලගේ. ඒ වගේම පුතේ ඔයාලට ගන්න පුළුවන් ඊළඟ දේ තමයි users ලා පරිශීලකයෝ customer අන්න ඒ වගේ අයත් මේ external entity වලට එන්න පුළුවන්. ඔය රවුම් ඇතුළට යන්න පුළුවන්. ඒ පරිස්සමට මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ඕනේ ඔයගොල්ලෝ. ඊළඟට අන්තිම එක අපි යමු ඊළඟ අවස්ථාවට හතරවෙනි සිම්බල් එක තමයි data store. එහෙමත් නැත්නම් ෆයිල් එකේ type එක. ෆයිල් type එක. ෆයිල් type manual කියලා තියෙනවා. ඒ type එක මුලින් දැනගන්න ඕනේ. අපි දෙනවා question paper එකේ දෙනවා මොන જાතියේ ෆයිල් එකක්ද කියලා. digital වෙන්න පුළුවන්. ඒ කියන්නේ computers වලින් හදලා තියෙන ෆයිල් එකක්, excel ෆයිල් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම temporary කියන්නේ తాවකාලිකව හැදිලා යන එකක්. ඒ වගේම manual temporary කියන්නේ හස්තමය తాවකාලික. ඒ කියන්නේ file tray අපේ principal ගේ මේසේ උඩ තියෙනවා file tray. ඒ කියන්නේ ඒ file tray එක උඩ තියෙන්නේ නැහැ හැමතිස්සෙම file එකක්. ඒ files ඒගොල්ලන් අස්සම් කරාට පස්සේ අයින් වෙනවා. එහෙනම් file trays නැත්තම් ගොනු බන්දේසි කියලා කියනවා සිංහල මාධ්‍ය දරුවන්ට. අන්න ඒවා වැටෙන්නේ ඔය කියන temporary manual ගොඩට. එතකොට මම ඔයාලට පෙන්වන්න
ඇත්තටම ප්‍රශ්න පත්‍රයක ඒක තිබුණු ආකාරයක් මේ පෙන්නලා තියෙන්නේ මේ TM කියලා තියෙන්නේ. ඒත් ඒක පෙන්නලා තියෙනවා මේ TM කියලා කියන්නේ temporary manual. මේ process දෙකක් අඳුර ගන්න පුළුවන් නේද? handle inquiries and hold on request. handle payment and inventory. දැන් දැක්කද මේකේ තියෙනවා ඔය ඔක්කොම සංකේත ටික එකපාර බලා ගන්න. සංකේත හතරක් අපි ඉගෙන ගත්තා. ඒ සංකේත හතර පැහැදිලිව පුතාලා අඳුන ගන්න ඕනේ දැන්. තේරුණාද? හරි. දැන් මම ඉතින් අපි ඉගෙන ගත්ත එක තේරෙන්නත් එක්ක මෙන්න මේ ප්‍රශ්නෙට යමු. මේක අහන්නේ 2013 අවුරුද්දේ ප්‍රශ්නයක්. 2013 අහන ප්‍රශ්නයක්. මේක අහනවා consider the following data flow diagram. පහත දත්ත ගලන රූපසටහන ගැන බලන්න. මේක අහන්නේ A අකුර කියන්නේ මොකද්ද? මොකද ඒ අකුර කියන්නේ උත්තර දෙන්න පුළුවන් ඔයගලන්ට. මොකද ඒ අකුර කියන්නේ? දන්නේ කෙනෙක් අත උස්සන්න. external entity. very good. රමේෂ්ක හරියටම හරි external entity එකක්. බාහිර භූතාර්ථයක්. ඊළඟට මේ කියන්නේ B1 කියන්නේ මොකද්ද? ID very good දුව. B2 කියන්නේ location. very good location එක. B3 කියන්නේ ශක්‍ය දුව කියන්නේ B3 කියන්නේ මොකද්ද? name very good name of the process. very good name of the process. එහෙනම් මේකේ අහන්නේ මොකද්ද? A කියන්නේ external entity and external entity. B3 කියන්නේ process. very good process. එහෙනම් මෙතන C1 කියන්නේ මොකද්ද? ඇතරම C1 C කියන්නේ මොකද්ද? ID එක 1 කියන්නේ ඇතරම type එක. එතන දෙකක් යනවනේ. ඊළඟට මේ කියන්නේ මොකද්ද? අදාළ data store එක. එහෙනම් අහන්නේ ඒගොල්ලෝ A B3 සහ C2 කියන්නේ මොනවද කියලා. එහෙනම් පුතාලා හොඳට අඳුන ගන්න ඕනේ මේකේ තියෙන සංකේත හතර අඳුන ගන්න ඕනේ. මොකද්ද පිළිතුර වෙන්නේ? ලකුණු කරන්න අවස්ථාව දැන් තියෙනවා. ලකුණු කරන්න පිළිතුර මේ ප්‍රශ්නේ ලියා ගන්න පොතේ උත්තර 3ක් ආවා. 2 තමයි පිළිතුර වෙන්නේ. ඒතර 1 වැරදි, 3 වැරදි. පළවෙනි එක external entity එකක්. දෙවෙනි එක මේ පෙන්නන්නේ process එක අදාළ. තුන්වෙනි එක පෙන්නන්නේ data store කියලා. මේක වැරදි. උත්තරේ වෙන්නේ 2. පිළිතුර 2 විදිහට බාර ගන්න පුළුවන්. එහෙනම් ඔබ ලියා ගන්න ඔයාට අඳුන ගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු ගිහිල්ලා මේකේ නෝට් එකක් මම දීලා තියෙනවා බොහොම සරලව. ඒ විදිහට ලියාගත්තොත් වඩා වටිනවා. මේ පෙන්නලා තියෙන සාරාංශය අපි අඳින්න ඕනේ අපි ඇඳේ බෑම් එක මුලින්ම මතකයි නේද? ඊළඟට අපි මේ දැන් අඳින්න හදන්නේ context diagram එක. ඒක අඳින්න නම් අපි අර symbol ටික දැනගත යුතු වෙනවා. එහෙනම් SSADM වල
data flow modeling යටතේ අපි කතා කරන symbol ටික දැනගන්න මේ තියෙන එදුවගේ note එකේ මම මෙහෙමයි ලියන්න දුන්නේ. පේනව නේද ලියලා තියෙන හැටි? External entity, a person, organization, another system. Right? So act as a source or recipient. Data flow කියන්නේ මොකක්ද? ඒක මම පෙන්නලා තියෙනවා රූප සටහන් වලින් ඔක්කොම. ඊළඟට process කියන්නේ මොකක්ද? data store කියන්නේ මොකද? ඔය තමයි පළවෙනි ප්‍රශ්න. ඊළඟට මේවයි තියෙනවා පුතේ දැනගත යුතු නීති මාලාවක් තියෙනවා. අපි ඒකටත් යන්කෝ. rules. හොඳට අහගන්න rules ටික. මෙච්චර මේ rules points ගොඩාක් තිබුණට මගේ පුතාලා මතක තියාගන්න ඕනේ හරිම පොඩ්ඩයි. මම කියන්නම් මොනවද මතක තියාගන්න ඕනද? දැන් symbols ටික අඳුරනවා. දැන් අපි හරියෙන් කතා කරමු. කතා කරලා මේ උත්තර හොයාගන්න ඕනේ. හරිද? අන්න දැන් මෙහෙමයි මම මතක තියාගන්නේ. මට හොඳට මතක හිටිනවා එහෙම කිව්වා. right? පුතාලා rules ටික මතක තියාගන්න මෙහෙමයි. ඔන්න මම symbols ටික පෙන්නනවා. ඒකත් එක්ක අපි rules එක. මුලින්ම දැනගන්න ඕනේ අපි දැනගන්න ඕනේ දෙයක් තමයි external entity එකකට බෑ file එකක් අරින්න. බාහිර කෙනෙක්ට පුළුවන් ද ආයතනයක file එකක් අරින්න. එහෙනම් මේ සම්බන්ධයක් මෙහෙම ඊතල ගහන්න තහනම්. මොකද external entity and data store යන්න බෑ. මෙන්න මේ point එක තමයි මම කිව්වේ. ඒ වගේම data store එකකට බෑ පුතේ තව data store එකක් අරින්න. මොකද පණ නැහැ. data store එකකට direct ඊතලයක් ගහන්න බෑ මේකට. ඒ කියන්නේ ඒකත් බෑ. මේ තියෙන two data stores අතර data flow cannot exist between කියලා මේක දෙනවා. එහෙනම් පුතේ වෙන්න පුළුවන් මොනවාද? external entity දෙකක් කරහා පුළුවන්. external entity දෙකක් කියන්නේ මොකද්ද? ඒක කිසි ප්‍රශ්නයක් නෑ අපිට මෙහෙම external entity දෙකක් කරහා dash line එකක් යන්න පුළුවන් කියලා මම කිව්වා. ඒ වගේම external entity එකක් එක process එකකට යන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ. ඒ වගේම එක් process දෙකකට යන්න පුළුවන්. process දෙකක් ASCII ඕන තරම් data transfer වෙන්න පුළුවන්. ඒ වගේම process එකයි data store එකයි වෙන්නත් පුළුවන්. process එකෙන් තමයි data store එකේ save කරන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට දාන්න පුළුවන්. මේ දාන්න බැරි දෙක. දැන් දාන්න බැරි අවස්ථා දෙක මතක තියාගන්න. මේවා ගැන අහන්නත් ඕනේ නැහැ. ඇයි පුතේ මේ ටික දැනගත්තාම ඇති. මේක අපිට හොඳට දැනෙන දෙයක් නේ. බාහිර පුද්ගලයෙකුට ෆයිල් අදින්න බෑ. ෆයිල් එකකට තව ෆයිල් එකක් අදින්න බෑ. ඒගොල්ලන්ට පණ නැහැ. ඊළඟට තව ලස්සන කතාවක් තමයි ඔයාලා දන්නවා grade 10 එකේ ඉඳන්ම IT කරනකොට දන්නවා input නම් process කරලා output එකක් තියෙන්නම ඕනේ. අපි කියනවා IPO model කියලා. එහෙනම් කිසිම වෙලාවක process එකකින් ඉවර වෙන්න බෑ. ඒ වගේම process එකකින් මතු වෙන්න බෑ. ඒ කියන්නේ process එකකට යනවා නම් හැම විටම ඊතලයක් කෙලවරක් වෙන්න බෑ. මෙන්න මේ විදිහයි ඔය කියන්නේ. දැන් මෙහෙම process එකක් තියෙනවා නම් ඒක තේරෙන්නේ නැති හින්දා මම ආයෙ කියන්නේ මෙහෙම විතරක් තියෙන්න බෑ. මේකෙන් කියවෙන්නේ මොකද්ද? input විතරයි process තියෙනවා කො එහෙනම් output ප්‍රශ්නයක්. එහෙනම් dead end වෙන්න බෑ.
එහෙනම් process and data store must not originate or dead end. Originate කියන්නේ process එකකින් data එනවා විතරයි. ඒ කියන්නේ miracle එකක් නේ. output එකක් විතරක් තියෙනවා නම් හරියට මැවීමක් වගේ. තොරතුරු පද්ධති වල මැවීම් සිද්ධ වෙන්නේ නැහැ. මවන ඒවා නැහැ. input තිබුණොත් තමයි output එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම කළු කුහරයක් වගේ මේක අස්සට යනවා විතරයි එළියට එන්නේ නැහැ. එහෙම ඒවත් information system වල නැහැ. එහෙනම් process එකක් කොයි වෙලාවක කෙලවරක් වෙන්නේ නැහැ. හරි. අපි බලමු ඇයි මේ data store එකක් කෙලවරක් වෙන්නේ නැත්තේ කියලා අපි එක ක්ලියර් කරලා බලමු board එක. එහෙනම් පුතේ අපි ඉගෙනගෙන තියෙනවා data store වලට කරන්න පුළුවන් data ගබඩා කරන්න තමයි. පුතේ data ගබඩා වෙනවා විතරක් නම් ඒ ෆයිල් එකේ ඇති වැඩේ මොකද්ද? ගබඩා වෙනවා විතරයි, ගන්නෙ නැහැ. කුණු ගොඩක් වගේ එකතු වෙනවා විතරයි. එහෙනම් ගන්නත් ඕනේ. එහෙනම් කිසියම් තැනක මෙහෙම එකක් තියෙන්න පුළුවන්ද? ෆයිල් එකක් තියෙනවා ගන්නවා විතරයි. ෆයිල් එකකින් ගන්න නම් ඒකට කොහෙන් හරි එන්න එපා. මොනවා ගන්නද ෆයිල් එක? අන්න ඒ වගේ පුතා ඔළුවට ගන්න හරයක් ගන්න, තේරුමක් ගන්න. There should be a reason. මම මේ කටපාඩම් කරනව නෙවෙයි. දැන් මම ඔයගලන්ට සාධාරණ හේතු ටිකක් දුන්න මතක තියාගන්න. rules කිව්වහම අපි කටපාඩම් කරන්න එපා පුතේ. එහෙනම් පළවෙනි මම මෙහෙම මතක තියාගන්න. මම මතක තියාගන්නේ external entity cannot have direct contact with data store. You know, external entity can't just open others file. එහෙනම් මේක වෙන්න බෑ. Then again, file cannot open another file. File එකට file එකක් අදින්න බෑ, පණ නැහැ. එහෙනම් ඔය දෙක මතක තියාගන්න හොඳ දරුවෝ වගේ. ඒක තේරෙන දෙයක්. ඒ වගේම මතක තියාගන්නකෝ ෆයිල් එකකටයි process එකකටයි අවසානයක් වෙන්නත් බෑ, ආරම්භයක් වෙන්නත් බෑ. එහෙනම් ආරම්භයක් හෝ අවසානයක් වෙන්න පුළුවන් එකම දේ මොකද්ද? external entity එකකට විතරයි කෙලවරක් වෙන්නත් පුළුවන්. external entity එකකින් තමයි පටන් ගන්නත් පුළුවන්. So we learned that external entity can be a source or recipient කියලා ඉගෙනුවා. එහෙනම් ඒකට ඔයා මුල් තැන දීලා මතක තියාගන්න. දැන් තේරුණාද rules ටික? දැන් මෙතන rules තිබුණා, මෙතන 6යි 8ක් තියෙනවා. ඔය 8ම පාඩම් නොකර බොහොම සරලව rules ටික කියන්න මතකයි අත උස්සන්න. මම වෙන පිටුවකට ගියොත් බලන්න කියන්න පුළුවන්ද කියලා. හරි, මම යනවා black board එකකට. දැන් කියන්න කාටද පුළුවන් අත උස්සලා කියන්න? මට rules ටික මතකයි මේ පොඩි වෙලාවට. මම දැන් ඉගෙන ගත්තේ. මම කලින් නෙමෙයි, මම දැන් ඉගෙන ගත්තේ. නමුත් මට මතකයි. 21 අයත් මේ දැන් ඉගෙන ගත්ත. හැබැයි එක session එකක් මම කරා ඔයගලන්ට. හරි. හරි පුතා කො බලන්න අත උස්සන්නකෝ. මම දැන් ඉගෙන ගත්තේ ඒත් මට මතකයි. කියන අත උස්සන්න. මම දැන් ඉගෙන ගත්තේ ඒත් මට මතකයි. හරි. right හරි. මුලින්ම මට කියන්න ශාලුක වීරසූරිය පුතා ඔයා කියන්න පුළුවන්ද? ඔයා unmute කරලා තනියම ඔයාට rules ටික කියන්න පුළුවන්ද ලස්සනට කෙටියෙන්? කියන්න බලන්න පුතේ. ඔයාට අවස්ථාව. Data store cannot access another data store. Very good. And external entity cannot access a data store. Yes, very good. Hari, etanam hari. And a data store or a process cannot be an end of the system. Very good. End or originate from the system. Originate data. Very good. Hari, clear. Okkoma hari. දැන් ඔයාට අනිත් කියන්න දෙයක් නෑ. ඔක්කොම හරි. එකෙන්
ඔයාලට සියලුම දේවල් ඉතුරු rules 8ම මතකයි කියන එක උතනින් තේරෙනවා. මොකද අවශ්‍ය වෙන්නේ ওই ටික ඉතුරු ටික ඉතින් ඔයාලට හොයාගන්න පුළුවන්. දැන් පුතාට මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුළුවන්. මෙන්න මෙතන අහනවා ඔය ලස්සන ප්‍රශ්නයක්. ඒ ලෙවල් ප්‍රශ්නයක්මයි තමයි මේකත්. හොඳට බලන්න. මේ ප්‍රශ්نين අහන්නේ which of the following segment of data flow diagram best represent the process of getting contact list of mobile phone. ජංගම දුරකථනයක නාමාවලිය ලබා ගැනීම කියලා විතරයි තියෙන්නේ. getting ලබා ගැනීමට අදාළ මෙතන අහන්නේ segment කලබල වෙන්න එපා. මේකේ ඔරිජිනේට් වෙනවා විතරයි. මෙහෙම වෙන්න විදිහක් නෑ. ෆයිල් මේක ගණන් ගන්න එපා. rules වලින් හිතන්න එපා. මොකද මෙතන අහන්නේ it's a segment. ඒතර කොටසක් විතරයි. entire එක නෙවෙයි. ඒතර සර් මෙතන දාලාම කිව්වා මේක දරුවන්ට කියන්නේ segment කියලා අපි දැම්මේ කියලා. අපි data flow diagram කිව්වේ නෑ. segment. ඒකට ඔයා segment එකක් විදිහට ඔය rules එතකොට බලපාන්නේ නෑ. දැන් කියන්නකෝ බලන්න මොබයිල් ෆෝන් එක contact list එකක් ගන්නවට ගැලපෙන flow chart එක මොකක්ද කියලා. sorry data flow diagram එක මොකක්ද වෙන්න පුළුවන්? මේක කියන්නේ මොකක්ද කියන්නේ? request for contact. මෙතනින් request කරනවා. request කරන්නේ මෙතනින් මෙහාට නේද? මේ ඊතලේ වැරද්දක් නේද? හරි. දැන් පුතෙක් ලකුණු කරලා තියෙනවා උත්තරේ බලමු එක හරිද කියලා. ඒතර මේක වැරදි කියන එක තේරුණාද ඔයාලට? මෙතනම වැරද්දක් තියෙනවා. මෙතන හරි request හරි contact list එක ලැබෙන්න ඕනේ. generate contact list මෙහෙට නෙවෙයි යන්න ඕනේ. මෙහාටයි යන්න ඕනේ. මේ පැත්තට නෙවෙයි contact list එකට නෙවෙයි. contacts වලින් මෙහෙට එන්න නම් මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. තේරුණාද? එතන මෙතන යන්නේ කොහොමද? request for contact list. මෙතන contact list. මෙතන contact මෙහාට එන්න. මෙන්න data flow එක නිවැරදි දිශාව දැනගන්න. හරි. ඊළඟට අහනවා නැවත ප්‍රශ්නයක්. SSADM වල A, B and C A කියන්නේ මොකද්ද? B කියන්නේ මොකද්ද? C කියන්නේ මොකද්ද? A කියන්නේ මොකද්ද? බාහිර භූතාර්ථ. ඔකේ ඉංග්‍රීසි නම external entity. හරියට හරි. B කියන්නේ process ක්‍රියාවලිය. C කියන්නේ දත්ත ගලන. right. හරි. දැන් අපි නෝට් එක කරපු වෙලාවෙම සිංහල මාධ්‍ය මගේ ඉස්කෝලේ දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට මේ යන්නේ මේ තියෙනවා DFD වල මේ තියෙන අන්තර්ගතයේ මොනවද තියෙන්නේ? බාහිර භූතාර්ථ, දත්ත ගැලීම, ක්‍රියාවලි, දත්ත ගබඩ. මේ තියෙන්නේ භූතාර්ථය. මේකට අයිති වෙන්නේ පුද්ගලයේ සංවිධානයක් හෝ පද්ධතියකට බාහිර වෙනත් පද්ධතියක් නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේක අනිවාර්යෙන් දත්ත ලබන්නේ හෝ දත්ත මූලාශ්‍රයක් වෙන්න පුළුවන්. right? උදාහරණයක් customer. දත්ත ගලන වෙන්නේ පද්ධතිය කරා දත්ත ගලන දැක්වීමට ඝන ඊතලයක් කියන්නේ මෙන්න මේ වගේ ඊතලයකට තමයි solid arrow කියලා කියන්නේ. එතකොට දත්ත ගැලීම් රූප සටහන සම්බන්ධ පුරුක් ලෙස ක්‍රියා කරනවා. ඒක නිකන් පුරුක් වගේ. ඒ කියන්නේ මෙතන තියෙනවා නම් process එකක්, මෙතන exponent එකක් ඕනනවා වගේ පුරුක් වගේ. ඒක ඒක මාර්ග හෝ ද්විමාර්ග වෙන්න පුළුවන්. يعني මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්. ඒකයි ඒ කියන්නේ. ඒ වගේම බාහිර අන්තර්ගත දෙකක් අතර කැඩි ඊතල, يعني external entity දෙකක් අතර යන්න පුළුවන් කොහොම. ඔන්න මේක සිංහලයට කියලා දෙනවා. ඒ වගේම ඉංග්‍රීසි මීඩියම් වලට රිවිෂන් එකක්. ඡේදනය වළක්වන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම මේ හරහට එහෙම ගහන්න එපා කියලායි කියන්නේ ඒකයි. right. එහෙනම් අපි ඒ ටික කරා. ඊළඟට මම යනවා අනිත් ටික අඳුරලා දෙන්න. ක්‍රියාවලිය.
ක්‍රියාවලිය වල තියෙනවා id එක ඒ වගේම නම ඒ වගේම ලොකේෂන් මේ නම මේක ලොකේෂන් එක මේක කැෂියර් කියන ලොකේෂන් තේරුණාද ඒ වගේම තමයි දත්ත ගබඩාවල මේක වැරදි පොඩ්ඩක් මේ මෙතන අඳිනකොට මෙහෙම අඳින්න මෙතන අඳිනකොට පුතේ මේ පැත්ත විවෘත වෙන්න ඕනේ මේ ඇදලා තිනවා වැරදි අර data flow එක presentation එකෙන් note එක ගන්න හස්තමය පරිගණකගත తాවකාලික ඔය වගේ තියෙනවා ඒක අතනින් note එක ගන්න පුළුවන් ඊළඟට වෙන්න පුළුවන් ආකාර ටික නීති ටික ගත්තාම ඔයගොල්ලෝ දන්නවා මේ store එකකට store එකක් අරින්න බෑ external entity එකකට store එකක් අරින්න බෑ හැබැයි dead end එකක් වෙන්න පුළුවන් එකම දේ තමයි external entity අනිත් දෙකම dead end එකක්වත් originate වෙන්නේ නැහැ කියන එක දැනගන්න. ඒත් ඔය ටික දැන් ඔයගොල්ලෝ මාධ්‍ය දෙකෙන්ම ඉගෙන ගත්තා. හරි. දැන් මම ඔයගලන්ට යනවා පළවෙනි diagram එක අඳින්න යනවා. ඒ තමයි පළවෙනි diagram එක විදිහට මම යනවා context diagram එක. context diagram එකට සිංහලෙන් කියනවා සන්දර්භ රූ සටහන කියලා. A DFD with a highest level abstraction ඉහළ ආවෘත භාවයෙන් යුක්තයි. ඒ කියන්නේ මේ පද්ධතිය ගැන දෙක විස්තර කරනවා. මෙතනදී පෙන්වන්නේ represent the entire system as a single process. තනි මුළු පද්ධතියම තනි ක්‍රියායනයක් විදිහට මෙහෙම කොටුවක් අස්සේ පෙන්නනවා. ඊළඟට provide overview of the system. system එකේ සමස්තය බලා ගන්න පුළුවන්. මොකද මේ පද්ධතිය කාට එක්කද සම්බන්ධකම් පවත්වන්නේ කියලා පෙන්වන්න පුළුවන්. එහෙනම් පද්ධතියේ external entity ටික හොයා ගන්න ඕනේ මුලින්ම. ඊළඟට පද්ධතියේ නම ලියන්න ඕනේ මොකක් හරි ලියලා system කියලා ලියන්න ඕනේ පද්ධතියේ නමක් තියෙන්න ඕනේනේ system සහ ඒව අතර දත්ත ගලණය පෙන්වන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ තමයි diagram එක ඇඳෙන්නේ. මෙතනින් කියවෙන්නේ පද්ධතියෙන් මෙහාට යනවා නැවත පද්ධතියෙන් external entity A වලින් පද්ධතියට යනවා. ආයි external entity B වලින් පද්ධතියට යනවා තව data ඒ වගේම ආයි මට තව ඊතල ගොඩක් දාන්න බැරි හින්දා මම මෙහෙම වෙනමම ලියන්න පුළුවන් මෙතන. හැබැයි එහෙම ලියනකොට ඒක ඩුප්ලිකේට් කියලා පෙන්වන්න මේ වගේ ඊතල එහෙම ඉරක් ගන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ මේ එකම external entity කියන එක තමයි. එහෙනම් ඉතාම සරලව කියනවා නම් context diagram කියලා කියන්නේ system එකේ overview එක. system එකේ මොකද වෙන්නේ කියන එක පෙන්වන්න. දැන් අපි පියවරෙන් දැම්මන් ඇඳලා ඉවරයි ඇත්තටම. හැබැයි මේකේ තියෙන rules ටිකක්. අපි බලමු context diagram එක කොහොමද අඳින්නේ කියලා පෙන්නලා තියෙනවා. Right. How to draw. මේක කියවුවාම අදහස ගන්න පුළුවන්. මුලින්ම කරන්නේ identify all external entities interact with the system. system එකත් එක්ක සම්බන්ධකම් කරන සියලුම external entity අඳුන ගන්නවා. A B හරිද? right. ඊළඟට identify the data flows of the external entities to the system as well as from system to external entity. දැන් හොයනවා මේකෙන් system එකට මොනවද යන data කියලා list එක ගහගන්න. තේරුණාද පුතේ? එතකොට ඔයා දැනගන්න ඕනේ මොන data ද මෙයාගෙන් යන්නේ system එකට කියලා බලා ගන්න. ඊළඟට represent the external entities in මෙන්න මේ හැඩෙන් external entity පෙන්නනවා. ඊට පස්සේ represent the system as a single process මේ විදිහට පෙන්නනවා system. දැන් තියෙන්නේ අර ඊතල දාන්න. add data flows data උඩ ලියන්න ඕනේ. මොන data ද කියලා ලියන්න ඕනේ. data 1 මම මෙතන දානවා data කියලා ලියනවා. නමුත් මේ data වල නම් ටික ඔයා දාන්න. right.
ඔන්න ඔය වගේ අඳින්න පුළුවන්. දැන් බැරි වෙලාවත් A ඉඳන් B ට data යනවා නම් dotted line එකෙන් යන්න ඕනේ. මොකද අපි ඉගෙන ගත්තා external entity dash line වලින් යනවා. මේ system එකේ නම. එතකොට system name එක දාන්න පුළුවන්. දැන් තේරුණාද පුතේ? ඔන්න ඕක තමයි context diagram සන්දර්භ රූප සටහන කියලා 2015 2016 2019 අවුරුදු වල අහලා තිබුණේ මේ context diagram එක සම්බන්ධ කරගෙන. හරිද? දැන් අපි යමු එහෙනම් තවත් ඉස්සරහට මේ අඳින්න ලේසි කරලා තියෙන අවස්ථාවක්. මේ බලන්න customer site supervisor management. source එකක් වෙනවා. දැන් මෙතන බලනවා source ද recipient ද කියලා. customer ගෙන් data යනවා මොනවද පුතේ? package inquiry. එතකොට system එකෙන් customer ට දෙනවා recipient වෙන්නේ ඒකයි package detail දෙනවා. ඊළඟට customer ගේ payment detail දෙනවා system එකට. customer detail උත් දෙනවා system එකට. තේරුණා නේද? right. ඊළඟට site supervisor booking note එකක් ලබා ගන්නවා recipient කෙනෙක්නේ. අපි බලමු මේ system එක අඳින හැටි. මේ බලන්න camp reservation system කියලා කොටුව ඇතුලේ ලියනවා. ඊළඟට customer කියලා ලියලා එයා recipient නම් එයා source නම් එයාගෙන් පිට වෙන්න ඕනේ data එක. බලන්න package inquiry කියන එක යන හැටි. මේ බලන්න customer ගෙන් package inquiry යනවා system එකට. ඊතලේ මේ පැත්තට. පුතේ ඊතලේ උඩ ලියන්න පුළුවන්. ඊතලේ කඩලා මෙහෙම ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊතලේ උඩ ලියන්න ඕගොල්ලෝ මෙහෙම කඩලා ලියන්න අවශ්‍ය නැහැ. මේ අර මේ software tool එකකින් ඇඳෙන හැටි මේ. right. ඊළඟට දැන් package details camp system එකෙන් customer ට එනවා. බලන්න හරිද කියලා. මේ බලන්නකො package detail recipient කෙනෙක් එතකොට customer. දැන් මොකද වෙන්නේ? බලන්න තියනවාද කියලා customer detail customer ගෙන් දෙනවා. මේ තියෙන customer detail customer දෙනවා camp එකට. පුතාට තේරෙනවාද ඊතල තුනක්ම ගියා customer ගෙන්. තව ඊතල කීයක් යයිද බලන්න. 1 2 3 4 5 5 arrows යන්න ඕනේ. නැත්නම් ඉතුරු දෙක දාලා තියෙන්නේ මෙතන. මෙතන අර ඊතල දැම්මොත් මේක හරි පැටලෙනවා. ඔයාට තේරෙනවද රූල් එකක් තිබුණා no intersection හරහට ඉරි කඩලා කපලා දාන්න බෑ කියලා කිව්වා. එහෙනම් පුතේ අපි වෙනම ආයෙ customer ලියලා ඒක duplicate කරලා මෙතනින් ඉරක් ගන්නවා. දැන් තේරෙනවද මොකද duplicate කරනවා කියන්නේ කියලා? හරි. දැන් මේ context diagram එක ඔයාගේ පොතේ ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන මේ dash line පෙන්වන්න ඕනේ customer ගෙන් receipt එකක් යනවා site supervisor ට. හරිද? හරි. දැන් ඔය ටික ඔයා දැනගන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට context diagram අඳින්න. ඒ context diagram එක අඳිනකොට ඔයාට පුළුවන් මේ rules වලට යටත්ව ලස්සනට අඳින්න. දැන් අපි යමු අපේ paper එකට. ඔන්න තව ලස්සන ප්‍රශ්නයක්. 2016 පහත දක්වා ඇති ඉහළ මට්ටමේ දත්ත ගලන අතුරින් දත්ත ගැලීම් ආකෘති නීති වලට අන්න අර පුතෙක් මට මුලින්ම කතා කළා ලස්සනට. එයා හරිම ලස්සනට නීති ටික ලේසි කරලා කිව්වා. එහෙනම් එයාටම මම කියනවා පුතාට පුළුවන් ද හොයාගන්න මේකේ උත්තරේ කියන්නේ හරියටම data flow rules වලට අනුගතව කොහොමද මොකද්ද හරි උත්තරේ කියලා කියන්න පුළුවන්ද? දිනුරි නම් කරනවා මොකද්ද? දිනුරි තමයි දැන් අඳින්නේ. හරි මේක හරිද කියන්න අපි එකින් එක යන්ක පුතේ. මේක හරිද කියන්න. මේ බලන්නකෝ මේක ඩෙඩ් එන්ඩ් එකක් වෙලානේ. රවිෂ්ක very good වැරදි. මේක
මේක මේ බලන්න මෙයාගෙන් data එනවා විතරයි. එහෙම වෙන්න පුළුවන්ද? ෆයිල් එකකින් data එන්නේ මේක වැරදි. ඒ වගේම මේක බලන්න. මේකේ මොකද්ද වැරද්ද? මේ බලන්න. මෙයාගෙන් එනවා විතරයි. ඒක වැරදි. process එක ගත්තාම මේක වැරදි. මේ බලන්න. right. මෙතන output විතරයි තියෙන්නේ. අනිත් පැත්තෙන් බැලුවොත් මෙතනත් වැරද්දක් තියෙනවා. එන එකත් වැරදි. හැබැයි මේක හරි මෙහාට ඉතල යනවා. මේකත් හරි. එහෙනම් අවසාන එක තමයි නිවැරදි. හරි මට පොඩ්ඩක් කියන්න තාම තේරුන්නේ නැති අය ඉන්නවා නම් අත උස්සන්න නීති ගැන. මට තේරිච්ච අය නම් ගොඩක් ඉන්නවා කියලා දෙනවා. තේරිච්ච නැති කෙනෙක් ඉන්නවද? rules ගැන. ඔක්කොටම තේරිලා. එහෙනම් අපි යමු ඊළඟ අවස්ථාවට. මේක තව ප්‍රශ්නයක්. වැරදි මොනවද කියන්නේ? මේක මේ ගිය අවුරුද්දේ අහපු ප්‍රශ්නයක් 18 ප්‍රශ්නේ. වැරදි ටික හොයාගන්න. හරි රවිෂ්ක. මේක වැරදි process එකකින් input වෙනවා විතරයි එක ප්‍රශ්නයක්. මේක process එකකින් output විතරයි ඒක වැරදි. මේක වැරදි මෙතන dead end එකක් වෙලා store එකක්. right? එහෙනම් answer එක වෙන්න පුළුවන් මේක විතරයි. කියන්නේ input process output. මේක වැරදි වෙන්නේ external entity cannot direct contact with file store data store. right. තුන්වෙනි එක තමයි පිළිතුර වෙන්නේ. ඒතර හොඳට බලන්න පිළිතුර. ඔයාලා ඇත්තටම හොඳ මට්ටමක ඉන්නවා. මේ ටික හොයාගෙන තියෙනවා. ඔන්න ඊළඟ ප්‍රශ්නෙට යන්න. 2018 මේක ඇහුවා identify and explain the fundamental error shown in the data flow diagram. What is the fundamental error? මතුසන දන්න කෙනෙක් මට කියන්න. Fundamental error. කියන්න පුතේ. Yes, ඔයා කියන්න. Very good. දෙන්නෙක් කිව්වා. කියන්න බලන්න. විස්තර කරන්න බලන්න. ලස්සනට කියන්න ඕනේ හැබැයි. කියන්න. ඔව් පුතා. data stores දෙකක් එකට connect වෙන්න බෑ. ඔව් ඒක ලස්සනට ප්‍රශ්න ඇතුලෙන් කියන්න ඕනේ රවිෂ්ක. ඔයා කියපු එක හරි. කොහොමද කියන්න ඕනේ ඒක? Allowance and deduction file cannot access salary file. අන්න එහෙම මේ ප්‍රශ්නේ තුලින්ම උත්තරේ දෙන්න ඕනේ. ඔයා කියපු concept එක හරි ඒක ලියලා යටින් ආයි ලියන්න අරක. හරි නේද පුතේ? රවිෂ්ක උත්තරය දෙනකොට ප්‍රශ්නය තුලින් උත්තරය දෙන්න ඕනේ. පෙන්නන්න ඕනේ තැන පෙන්නන්න ඕනේ කොතනද කියලා. right. දැන් මේ ඔයගොල්ලෝ මේ පෙන්නුවා වගේ පෙන්නන්න ඕනේ. ආයි කියන්න බලන්න. ඒක තේරුණාද? මේ මෙන්න මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ෆයිල් එකකින් ෆයිල් එකක් කියන්න බෑ කියන එක. right. මෙතන ගැටලුව නැහැ පුතා. මේවයි ප්‍රශ්න නැහැ. මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ ප්‍රශ්න දෙක තියෙන්නේ. වෙන වෙනම රවුන්ඩ් කරන්න එපා. වැරදි අදහසක් එනවා. මේකෙන් මේකට ලං වෙන්න බෑ කියලා කිව්වනම් හරි ඒක තමයි බේසික් ආන්සර් උනේ. right. ඊළඟට මම ඔයගලන්ට දෙනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ 2015 ප්‍රශ්න. ගන්න 2015 ප්‍රශ්න පත්‍රයේ
මේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. අපි ඒක කියෝලා තේරුම් ගමු. ඉංග්‍රීසි මීඩියම් අයත් පේපර් එක ළඟට ගන්න. මෙතන පෙන්නන්නේ පහත විස්තර කරන පුස්තකාල පද්ධතියේ දල විශ්ලේෂණයක් පෙන්වීමට සංදර්භ රූ සටහන context diagram එකක් අඳින්න. ඔබගේ රූ සටහනේ පවතින බාහිර භූතාර්ථ දත්ත ගලන පැහැදිලිව පෙන්වන්න. ඔබ විසින් ගන්නා ලද පිළිගත හැකි උපකල්පන හැක ප්‍රකාශ කරන්න. මුලින්ම කියනවා ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය ඒ කියන්නේ NITL හි පාඨශීලකයන්ට මාර්ගගතව ඔන්ලයින් පුස්තකාල තොරතුරු සැකසීම් පද්ධතිය මගින් තොරතුරු විද්‍යුත් පොත් ලබා දෙයි. LIPSC සමාජිකයෙකු වීමට පුද්ගලික අයදුම් පතක් NITL වෙත ඉදිරිපත් කළ යුතු වේ. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද? පුස්තකාලයට ඇවිල්ලා පුද්ගලයෙක් අයදුම් පත දෙන්න ඕනේ. එහෙනම් අපි මේ ප්‍රශ්න පත්‍රයේ හිමින් යමු මේකත් එක්ක. right මෙතන වෙන්නේ මෙන්න ප්‍රශ්න තියෙනවා මෙතන අපිට මේකෙන් යන්න පුළුවන් right මුලින්ම වෙන්නේ ඔයා මේ කොටුව ඇතුලේ ලියන්න ඕනේ LIPS කියලා. ඒ කියන්නේ මේ library information processing system LIPS කියලා. library එකේ නම තමයි National Information Technology Library. ඒක නෙවෙයි. එහෙනම් ඔයාගේ සිස්ටම් එකේ නම මෙහෙම දාන්න. right ඊළඟට බලන්න අර අපි කලින් ඉගෙන ගත්ත දැනුම පාවිච්චි කරන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන් external entity එකක් organization එකක් වෙන්න පුළුවන්. දැන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? organization එකක් වෙලා. ඒ කියන්නේ NITL කියන්නේ මොකද්ද? ආයතනය. ඊළඟට මේ පෙන්වන්නේ මොකද්ද? පරිශීලකයා. මේ පෙන්වන්නේ පුද්ගලයා. කියන පටන් ගන්නෙ කොතනින්ද? මෙතනින්. මෙතන මම මේක කියවන්න ඕනේ. A person should submit an application to NITL to become a member of LIPS. එහෙනම් ඒ කතන්දරේ කොහෙද යන්නේ? person dotted line වලින් membership application එක දෙනවා මෙයාට. මෙයා මොකද කරන්නේ? ඒක approve කරලා approved membership එක දානවා system එකට. right අපි බලමු. The NITL evaluate the application and enter to the මේ තමයි ඒ ඊතලේ. approved වෙච්ච එක මේකට දානවා. එතකොට සිංහල මාධ්‍ය දරුවන්ට දාන්න පුළුවන්. එයාට පුද්ගලයා කියලා දාලා දාන්න පුළුවන්. ඇගීම් කරනු ලබන අයදුම් පත. මෙතන දාන්න පුළුවන් ඇගීම් කරනු ලබන අයදුම් පත. ඒක දුන්නට පස්සේ දෙනවා අපි කියවලා බලමු මොකද්ද වෙන්නේ කියලා. after entering the application data, LIPS issued an activation code. නම් මෙයා දෙනවා මොකද්ද? activation code එකක් මෙයාට. ඊට පස්සේ මොකද වෙන්නේ? which return pass to the relevant person. මේ ඒක දෙනවා මෙයාට. දැන් මෙයා දුන්නාට පස්සේ activation code එක මෙයාට දෙනවා. එතනින් පස්සේ එයා තවදුරටත් පුද්ගලයෙකු නෙවෙයි, එයා පරිශීලකයෙකු බවට පත් වෙනවා. දැන් member වුණාට සමාජිකයා. දැන් සමාජිකයෙක් වුණාට පස්සේ පුතාලට පුළුවන් once the activation code is received, person become a member. දැන් අලුත් චරිතයක් එතකොට. අර මගේ ප්‍රශ්නේ වගේ තමයි. හරිද? මම මතකද ළඟදී දවසක් ප්‍රශ්නයක් දුන්න CD, DVD, Blu-ray disc කම්පැනි එකක් ගැන. ඒ වගේ එකක් තමයි.
A member can obtain his or her username password by providing activation code. දැන් මොකද කරන්නේ? member activation code එක මේකට දැම්මහම system එකෙන් generate කරලා username password දෙනවා. ඊට පස්සේ කියනවා a member can obtain his or her username and password by obtaining the activation code to the LIPS. A member can subsequently access ebooks on the ebooks වලට enter වෙන්න පුළුවන්, ebooks ගන්න පුළුවන් by entering his or her username and password. අර දීපු username password එක දානවා ආපහු මෙහෙට. දැම්මට පස්සේ යාට ebook බලන්න දෙනවා. බලන්න මේ ලකුණු ටික ලකුණු 15ම ගන්න එක අමාරු නෑ.